සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා සාදු 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 පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වතුනි අදත් සුපින්බර අරුණෝදී පින්වත් හැමදෙනා සූදානම් වෙන්නේ ඒ අපගේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ ලෝකානුකම්පාවෙන් යුක්තවම අපේ ජීවිතයේ සැපය යහපත සැනසීම පිණිස දේශනා කරපු උතුම් සද්ධර්මය අහන්න පින්වතුනි ධම්මපදයේ පාප වර්ගයේ යෙදෙන ගාථා ඇසිරුණි අපි මේ සොඳුරු සද්ධර්මය මේ දිනවල ඉගෙන ගන්නේ පාප වර්ගයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ගාථා රත්නය නවවෙනි ගාථාව මෙන්න මේ විදිහට සඳහන් වෙනවා පානිම්හිචේ වනෝ නාස්ස හරිය පානිනා විසං අතේ තුවාලයක් නැති කෙනෙක් තමන්ගේ අතේ තුවාලයක් නැතිකොට ඒ අතින් වසක් විසක් අරගෙන ගියත් නාබ්බනං විසමන් වේති නත්ති පාපං අකුබ්බතෝ එයා අතින් විස අරගෙන ගියා කියලා ඒ විස එයාගේ අත ඇතුළට යන්නේ නැහැ. එයාගේ ශරීරයට ඒ විස කාවදින්නේ නැහැ. ඒ හේතුව එයාගේ අතේ තුවාලයක් නැති නිසා. අතේ තුවාලේ තිබ්බනම් ඒ තුවාලෙන් විස ශරීරය ඇතුළට යනවා. ගිහිල්ලා ශරීරයට විශාල අනතුරක් සිද්ධ වෙනවා. හැබැයි අතේ තුවාලයක් නැත්තම් එයා විසක් අරගෙන ගියා කියලා එයාගේ ජීවිතයට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේමයි චේතනාව නැති තැන පාප කර්මය සකස් වෙන්නේ නැහැ. චේතනාව නැත්නම් පාප කර්මයක් සකස් වෙලා දුක් විපාක විඳවන්න සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී වදාළේ මේ උතුම් අර්ථය. මොකද අපි ජීවිතේ ගත කරනකොට චේතනාව කියන එක ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. චේතනාව කියන එක විශේෂයෙන් අපේ ජීවිතේට පාප කර්ම රැස් වෙනකොට ඒ පාප කර්මයේදී අපිට ලොකුවට බලපානවා. යම් කෙනෙක් චේතනා පහළ කොට චේතනාත්මකව කරන දේ තමයි කර්මයේ බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළානේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි චේතනාවම කර්මයේයි කියමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා චේතනා පහළ කොටම කයිනුත් වචනේනුත් මනසිනුත් කර්ම කරන්නේය. මේ කරන කර්මය කියන එක අපිට අපේ ජීවිතේ විඳවන විපාකයේ බවට පත් වෙනවා. ඒ නිසා කර්මය ගැන දැන සිටීම බොහෝම වටිනවා. අද අපි මේ උතුම් දහම් කතාවේදී කර්මය ගැන තමයි ඉගෙන ගන්නේ පුණ්‍ය කර්මය සහ පාප කර්මය. අද මේ දේශනාවට දායකත්වයේ දරන්නේ පින්වත් චිරන්ත සුබසිංහ මහත්මයා සහ නිසංසලා බණ්ඩාර මහත්මිය විසින්
එතුමිය ඒ අයගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන අදහසිනුත් ඒ වගේම තවත් බොහෝ පුණ්‍ය ප්‍රාර්ථනාවන් තමන්ගේ ජීවිතේ තබාගෙනයි අද මේ ධර්ම දානමේ පින ඒ පින්වතුන්ලා විසින් සිද්ධ කරන්නේ. පින්වතුනි, ඈත අතීතයේ අපගේ තිලෝගුරු ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර මේ මහා භද්‍ර කල්පයේ කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයේ එක පින්වන්ත පිරිසක් ඉපදී සිටියා. හැබැයි ඒ අයට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල මාර්ගඵල ලබා ගන්නට වාසනාවක් ලැබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කර කර ඒ ධර්මයේ හැසිරෙන්න මහන්සි ගනිමින් පින් රැස් කර කර ඒගොල්ලෝ ජීවත් වෙනකොට තිලෝගුරු කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනොම් පවදාලා. බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ 13 වහන්සේලා තැන්පත් කරලා ඊටාම සුන්දර මහා සෑයක් ඉදි වුණා. ඔය සෑරජාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු කරනකොට මේ පින්වන්ත පිරිස මෙතන හිටියා මව මේ පියා සහ පුතාලා 7 දෙනෙක්. මෙතන හිටියා වයසක අම්මා කෙනෙක්, වයසක තාත්තා කෙනෙක්, ඒ අයගේ තරුණ පුතාලා 7 දෙනා. ඊළඟට ඒ පුතු ඔක්කොම බැඳලා හිටියේ. විවාහ වෙච්චි නෝනලා 7 දෙනා. එතකොට මෙතන ඔක්කොමලා හිටියා 16 දෙනෙක්. මේ 16 දෙනාට ධන සම්පත් තිබුණා. මේ අයව කල්පනා කළා අපි මේ ධන සම්පත් ඔක්කොම සෑ කර්මාන්ත වෙනුවෙන් පූජා කරමු. අපිට තියෙන හැම දේපල සම්පතක්ම අපි සෑයට පූජා කරමු. සෑයේ කටයුතු ඉක්මන් කරවමු. එහෙම සෑයට පූජා කරලා අපි සෑයේ දාසියෝ විදිහට සෑය ගාව නතර වෙමු. එහෙම හිතුවයි මිනිස්සු. එහෙම කල්පනා කරලා ඒ කියන්නේ එහෙම හිතලා කටයුතු කරන්න තරම් පින්වතුනේ ශ්‍රද්ධාවක් තිබුණා. දැන් ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි එකක් නේ. ඒ කෙනාට තම තමන්ගේ කටයුතු කරන අතරීමනේ යම් පින්කමක් ආදී සිද්ධ කරන්නේ. දැන් මේගොල්ලෝ සෑරජාණන් වහන්සේ උදෙසා ධාතු උපස්ථානයේ උදෙසා ජීවිතේ කැප කළා. හරි පුදුම සහගතයි. පුදුම සහගත වුණත් ඒගොල්ලෝ එක කරගත්තා. සෑරජාණන් වහන්සේගේ ළඟ නැවතුණා. නැවතී මේ 16 දෙනා සෑයට නිතර ආවතේව කරන සෑරජාණන් වහන්සේ පිරිසිදු කරන සෑ භූමියේ වල් පැල හට ගන්නකොට ඒවා පිරිසිදු කරන සම්පූර්ණ සෑයේ දාසකම් කරන දාසයෝ බවට පත් වුණා මේ 16 දෙනාම. ඒ 16 දෙනා එසේ චේතනා පහළ කොට පිනක් රැස් කළා. ඒ අය චේතනා පහළ කොට රැස් කළේ මොකද්ද? පිනක් පුණ්‍ය කර්මයක්. බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානයේ අග්‍රයි. බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාවෙන් අග්‍ර වූ පින් රැස් වෙනවා. මේක දැන දැන කළා. දැන දැන කරන පින හොඳට කරුණු කාරණා දැනගෙන කරන පින ගොඩාක් සැප විපාක උපදලා දෙනවා. ඒ පින ගොඩාක් බලවත්. දැන දැන කෙනෙක් කරන පුණ්‍ය කර්මය කියලා කියන්නේ එයාගේ ජීවිතේට මහත් වූ පුණ්‍ය විපාක උපදවන එකක්. දැන් අපි පින්වතුනි දානයක් පූජා කරනවා කියමු භික්ෂු සංඝයා උදෙසා පින්වත් ස්වාමීන් වහන්සේලාට දානයක් පූජා කරන සමහරවිට අපි සංඝගුණ මුකුත් දන්නේ නැතුව දන් දෙන්නේ ඔහි දෙනවා. කොහොමත් ඉතින් හැමෝම ස්වාමීන් වහන්සේලාට දන් දෙනවනේ. අපිත් දෙනවා කියලා දාන පූජා කරා කියලා හිතමු. එයාට රැස් වෙනවා පිනක්. එයාට රැස් වෙන පිනට වඩා ගොඩාක් මහත්ඵල මහානිසංස පිනක් උපදිනවා කෙනෙක් සංඝගුණ දැනගෙන දෙනවා නම්. අපි හිතමු කෙනෙක් සංඝගුණ හොඳට දැනගෙන සංගරුවන විශේෂී පුදන දානේ මහත්ඵලයි මහානිසංසයි. සංඝයා වහන්සේලා මේ ගුණයෙන් යුක්තයි.
ඒ උතුමන්ට දාන දීපු අයට මේ වගේ සැප විපාක ලැබිලා තියෙනවා. මේ වගේ කරුණු කාරණා ගොඩාක් දැනගෙන කෙනෙක් දාන දෙනවා. එයාගේ පින කරුණු නොදැන කරුණු කාරණා වශයෙන් හිත පහදව ගන්නේ නැතුව දීපු දානෙට වඩා ගොඩක් මහත්ඵලයි. දැන් අර පිරිස මේ සෑ උපස්ථානයේ කළේ කරුණු දැනගන්නේ මහත්ඵල පින් උපන්නා. දෙව්ලොව දිව්‍ය සම්පත්තියෙන් සතුටු වෙවි ඉද්දී ඕන්න මේ මනුස්ස ලෝකේ කාලය ගෙවි ගිය අනිත්‍ය ධර්මයා විසින් 20000ක් ආයුෂ තිබුණු මිනිස්සු අවුරුදු 16 ආයුෂය දක්වාම පිරිහෙන කාලය ආවා. අවුරුදු 10යි දැන්. අවුරුදු 10 අය එකෙකුට එකෙක් නෑ එන කොටා ගන්න පටන් ගත්තා. මුරුගසන් වරුසා ඇති වෙලා මේ මනුස්ස ලෝකයේ මිනිස්යාගේ අන්ත පරිහානිය සිද්ධ වුණා. ඊට පස්සේ මිනිස්සුම කතා වුණා මේක හරියන්නේ නෑ. අපි ගුණයන්ගෙන් වැඩෙන්න ඕන. අනිත් මොනවා දියුණු කළත් ජීවිතේ දියුණු වෙන්නේ නෑ. ඔන්න මිනිස්සු කතා වෙන්නේ පිරිහිලා සම්පූර්ණයෙන්ම ඇනුනට පස්සේ තමයි. දැන් මේ පිරිහෙන යුගයටත් ඕක තමයි වෙන්නේ. පිරිහීගෙන යනකම් හිතනවා තාක්ෂණය තමයි දියුණු කළ යුත්තේ. එහෙම නැත්නම් වෙන මොනවා හරි තමයි දියුණු කළ යුත්තේ කියලා තමයි පිරිහෙනකම් හිතෙන්නේ. පිරිහිලා මුරුගසන් වරුසා ඇති වෙලා මිනිස්සු එකෙකුට එකෙක් මරා ගන්න මට්ටමට ආවට පස්සේ ඕන ඊට පස්සේ සංවිධාන හදාගෙන පටන් ගනි ගුණධර්ම දියුණු කරන්නට. පාඨමාලා තියදී පටන් ගනි ගුණධර්ම දියුණු කරන්න. ඒක තමයි ලෝකේ ස්වභාවය. අර කාලෙත් ඒක වුණා. පිරිහිච්ච මිනිස්සු ඔන්න එකතු වෙලා කතා වුණා. අපි ගුණධර්ම වඩන්න පටන් ගන්න ඕන. මිනිස්සු ගුණධර්ම වඩන්න පටන් ගත්තා. ටික ගුණධර්ම වඩන්න පටන් ගන්නකොට ඕන මිනිස්සුන්ගේ ආයුෂය වැඩෙනවා. වැඩිලා ආයුෂ අසංකේයයට වැඩුණා. මම මේක කියන්නේ පින්වතුන්ලාට මේ සංසාර ගමනේ අපි යනකොට මේ බුද්ධාන්තරයක් අතරේ සිද්ධ වෙන දේ තේරුම් ගන්න. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිසුන්ට වයස අවුරුදු 20000ක් තිබුණා. සාමාන්‍ය ජීවත් වෙන මිනිස්සෙක් 20000, 16000, ඇතැම්මු 25000 එහෙම ජීවත් වෙනවා. දැන් අද කාලේ මේක කියනකොට මේ ධර්මයේ කෙරෙහි පහන්සිත් නැති මිනිස්සු මේවා මේ සුරංගනා කතා කියලා hina වෙනව නේද? අපිට විශ්වාස කරන්න බැරි තරම් මේ ආයුෂයගේ වෙනස් වීමක් වුණා. ඒ මිනිස්සු ආයුෂේ පිරිහගෙන ගිහිල්ලා තමයි අවුරුදු 10 ආයුෂ ඇති මිනිස්සු බවට පත් උනේ. ආයේ පින්වතුනේ ආයුෂ වැඩිගෙන ගියා. ආයුෂ කොච්චර වැඩුණාද? ආයු අසංකේයයට වැඩුණා. ආයු අසංකේය කියලා කියන්නේ මේ මනුස්ස ලෝකේ උපදින මිනිසයාගේ ආයුෂ මෙපමණයි කියලා ගණනින් කියාගන්න බැරි තරම් දීර්ඝ ආයුෂක් තියෙන කාලයක් තිබ්බා. ඒ තිබ්බ කාලේ හැබැයි ಗುಣධර්ම පිරිහිනකොට ආය අනිත් පැත්ත හැරුණා. ආයේ පිරිහීගෙන ආවා. ආයු අසංකේයයේ තිබ්බ මිනිස්සුන්ගේ ආයුෂේ අවුරුදු 120 ගානට පිරිහිනකොට අවුරුදු 120 ගානට පිරිහී තියෙනකොට මේ ලෝකේ අසාමාන්‍ය දෙයක් සිද්ධ වුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණා. ඒ තමයි අපි සරණ ගියපු, අපිට සරණ යන්න වාසනාව ලැබුණු, අපිට ගුණ දැනගන්න වාසනාව ලැබුණු, අපිට ධාතු වන්දනා කරගන්න වාසනාව ලැබුණු, හිත් පහදවාගෙන අපේ ජීවිතේට සරණක් හදාගන්න වාසනාව ලැබුණු ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණා. එතකොට බලන්න කොච්චර දීර්ඝ කාල වකවානුවකට පස්සේද සම්බුදුරජාණන් වහන්සේ නමක් ආයේ ලෝකේ පහළ වෙන්නේ. බුද්ධාන්තරයක් කියලා කියන්නේ මේ මහ පෘථුවිය යොදුනක් වැඩෙනවා. මහ පෘථුවිය කොහොමද යොදුනක් වැඩෙන්නේ? ජීවත් වෙන මිනිස්සු මැරිලා ජීවත් වෙන සත්තු මැරිලා පස් වෙනවා. ඒ පස් කන්ද යොදුනක් තරම් උඩට හැදෙනවා. එච්චර දීර්ඝ කාල වකවානුවක්. අති දීර්ඝ කාල වකවානුවකට පස්සේ ඔන්න ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ඒ වෙනකල් තමා විසින් රැස් කරගත්ත පිනේ පුණ්‍ය විපාකයේ විඳ අර කොමල හිටියේ දෙව්ලොව. ඒගොල්ලෝ අපායක ගියේ නැහැ. ඒගොල්ලෝ රක්ෂා වුණා. රැක්කේ කුමකින්ද?
රැස් කරන පිනෙන් පින විසින් ආරක්ෂා කළේ. ඒ පිනෙන් ආරක්ෂා වෙච්ච අය පින විසින්ම ගානට අරගෙන එනවා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු රජගහ නුවරටම. භාග්‍යතුන් වහන්සේ ඒ කාලවකවානු වෙනකොට රජගහ නුවර වැඩ වාසය කළේ. අර පින් රැස් කරපු එක තැනැත්තියක් ඔන්න උපන්නා එක ධනවත් සිටු ගෙදරක. ඉපදිලා පින්වතුනේ අවුරුදු 16 වයස එනකොට වැද්දෙක් එක්ක පැනලා ගියා. සිටු කෙල්ලක් වැද්දෙක් එක්ක පැනලා ගියා දඩයක්කාරයෙක් එක්ක. ඔහේ දඩයන් කර කර ඉන්න කිසි කමකට නැති තරුණයෙක් එක්ක මේ ගෑනු ළමයා පැනලා ගියා. එක පාර තමයි හිතුනේ යාට. එයා මේ සිටු මන්දිරේ කවුළුවෙන් පාර බලාගෙන ඉන්නකොට මේන්න දඩයක්කාරයා පාරේ යනවා. දඩයක්කාරයා දැක්ක ගමන් මෑට නිකන් දිව්‍ය කුමාරයෙක් වගේ පෙවුණා. මෑ කල්පනා කළා මේ තමයි මගේ අනාගත සැමියා වෙන කෙනා. මට මෙයා නැත්තම් ජීවිතෙත් එපා. ඉක්මනට ඔය පොඩි පොඩි රෙදි ටිකක් පොට්ටිනියක් බැඳගත්තා. බැඳගෙන හොරාටම සිටුමාලිගාවෙන් පැන්නා. පැනලා අර මිනිස්සයා ගාවට දුවගෙන ගිහිල්ලා අතෙන් අල්ලගත්තා. අතෙන් අල්ලගෙන ඇහුවා මේ ඔහේ විවාහ වෙලා නැහැ නේද? ඔහෙට තාම ගෑනු කෙනෙක් නැහැ නේද? එතකොට අර මිනිස්සයා කිව්වා නෑ. ඇයි ඔබ එහෙම අහන්නේ? දැනගන්නවා මම තමයි ඔහේගේ බිරිඳ. මම අද ඉඳලා ඔහේගේ පතිනේ කිව්වා. ඒ මිනිස්සයාට ලෙන්ගතුකමක් ඇති වුණා. ඒ මිනිස්සයා ඇව එක්කන් ගියා. හරි පුදුම සහගතයි ඒ සිදුවීම් වෙච්ච හැටි. මේ දෙන්නාට දරුවෝ 7 දෙනෙක් ලැබුණා. දරුවෝ 7 දෙනෙක් ලැබිලා මේ ස්වාමීන් පුරුෂයාගේ නම කුක්කුට මිත්ත. කුක්කුට මිත්තටත් මේ බිරිඳටත් දරුවෝ 7 දෙනෙක් ලැබුණා. පිරිමි ළමයිම 7ක්. පින කියන එකේ ස්වභාවය පිංගුතුනේ තේරුම් ගත්තකේ. අර කලින් කාශ්‍යප බුද්ධ කාලේ අම්මයි තාත්තයි තමයි මේ අම්මයි තාත්තයි උනේ. බලන්න පින්වන්තයෝ 7 දෙනා ගානට 7 වතාවකදී ඒ අයගේ බඩටම එනවනේ. පුදුම සහගතයි පින කියන එක. ගානට ඒ අයගේ කුසවල් වලට මෙනවා. හැබැයි මේක බාහිරින් කෙනෙක් බැලුවට හොයාගන්න බෑ. මොකද දඩයක්කාරයෙක් ගැනයි අපි මේ කතා කරන්නේ. හැමදාම දඩේමේ යනවා. දඩේමේ යනකොට ඒ දඩේමේ යන ස්වාමි පුරුෂයාට මේ කුක්කුට මිත්තගේ බිරිඳ දඩයන් කරන්න ඕන කරන දුනු ඊතල ටික ඔක්කොම අතට දෙනවා කියනවා. බොහොම ගෞරවයෙන් ස්වාමි භක්තියෙන් මහා සෙනෙහසින් ඒක කළා. එතකොට ඒ ටිකත් අරගෙන තමයි කුක්කුට මිද්ද දඩේමේ යන්නේ. දඩයන් කර කර තමයි ජීවත් වෙන්නේ. ඔන්න දරුවෝ ටික ලොකු මහත් වුණා. ඒ දරුවන්ට සුදුසු තැන්වලින් මගුල් බලනවා. විවාහ කරලා දෙන්න. මෙන්න ගානට ගෑනු ළමයි 7 දෙනෙක් මේගොල්ලන්ට හරියනවා. 7 දෙනාටම කාන්තාවෝ ගෙනාවා. දැන් පවුල ඔන්න හැදුනා. අම්මයි තාත්තයි පුත්තු 7යි පුතුන්ගේ නෝනලා 7 දෙනයි. අර කලින් කතාවම නේද? කාශ්‍යප බුද්ධ කාලේ තිබ්බ කතාවම දැන් ඔන්න තියෙනවා. මේකේ තිබුණා විශේෂත්වයක්. කුක්කුට මිත්තගේ බිරිඳ අර අවුරුදු 16 දී පැනලා ආපු ගෑනු ළමයා අවුරුදු 7 දී සම්බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා සෝවාන් වෙලා හිටියා. අන්න එතන තිබුණා විශේෂත්වයක්. මේ පවුලට ආශිර්වාදී වුණේ ඇයයි. දවසක් මේ කුක්කුට මිත්තත් මේ පවුලේ හැමදෙනාම එකට ඉන්නකොට ඒ අයට තිලෝගුරු ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව දැක ගන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකොට කුක්කුට මිත්තවත් කුක්කුට මුත්තගේ පුත්තු 7 දෙනාවත් ලේලිලා 7 දෙනාවත් දන්නේ නැහැ මේ කවුද කියලා.
හැබැයි අම්මා ඒ වයසක අම්මා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. අනේ මාගේ පියාණන් වහන්සේ කියලා. ඇයි ඈ සෝවාන් වෙලා හිටියේ? ඇය වන්දනා කළා මේ මාගේ පියාණන් කියලා. මගේ පියාණන් කියලා අම්මා වන්දනා කරනකොට පුතුන්ගේ හිත්වල හටගත්තා. අනේ එහෙනම් මේ අපේ සීයා නොවේ. ලේලිලාගේ හිත්වලත් හටගත්තා ඥාති හැඟීමක්. කුක්කුට මිත්තගේ හිතෙත් හටගත්තා. එහෙනම් මේ මගේ සමීපතම ඥාතියනේ කියලා. ඒ අය ඔක්කොම භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ගෞරව සත්කාර දක්වමින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ඒ 15 දෙනාම සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කළා. කුක්කුට මිත්ත සෝවාන් වුණා. කුක්කුට මිත්තගේ පුතු 7 දෙනා සෝවාන් වුණා. ලේලිලා 7 දෙනා සෝවාන් වුණා. එතකොට ඔය ප්‍රවෘත්තිය කුක්කුට මිත්ත කියලා කියන්නේ වැද්දෙක් දඩයක්කාරයෙක්. මේ දඩයක්කාරයා කලේ දිනපතාම සත්තු මරපු එක. දිනපතා සත්තු මරමරා හිටපු කුක්කුට මිත්ත තමන්ගේ පුත්තු ලේලිලා කොමලත් එක්ක එක බණ පදෙන් සෝවාන් වුණා. ওই කතාව පැතිරලා ගියා. එතකොට මෙතන කතාවේ තියෙන්නේ කුක්කුට මිත්ත ගැනයි පුත්තු ගැනයි ලේලිලා ගැනයි විතරයි. එතකොට අර අම්මා මාර්ගඵල ලැබුවේ නැද්ද? හැමෝටම මේක ප්‍රශ්නයක් වුණා. එතකොට භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් අහලා තියෙනවා ස්වාමීනි අර කුක්කුට මිත්ත සෝවාන් වුණා. කුක්කුට මිත්තගේ දරුවෝ ටිකත් සෝවාන් වුණා. ලේලිලා ටිකත් සෝවාන් වුණා. ස්වාමීනි තථාගතයන් වහන්සේ දැක්ක ගම මහත් සෙනෙහසින් ගෞරවයෙන් වන්දනා කළා වූ අර මෞතුමී. ඒ මෞතුමීට මාර්ගඵල අවබෝධ කරන්න බැරි වුණේ ඇයි? බුදුරජාන් වහන්සේ වෙලාවේ දේශනා කළා නේ මහණෙනි. ඇය අවුරුදු 7 දී තමයි සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කළේ. ඇය අවුරුදු 7 දීම සෝවාන් වෙලා හිටපු කෙනෙක්. එතකොට භික්ෂුන් වහන්සේලාට මේක අදාහ ගන්න බැරුව ගියා. ඇයි හේතුව? අවුරුදු 7 දී සෝවාන් වෙච්ච කෙනා තමයි හැමදාම කුක්කුට මිත්ත කියන තමන්ගේ ස්වාමි පුරුෂයාට සත්තු මරන්ට යද්දි දුනු ඊතල ටික දෙන්නේ. එතකොට භික්ෂුන්ගේ හිතේ හටගත්තා ප්‍රාණඝාතයට අනුබල දෙනවා නොවේද? දුනු ඊතල ටික අතටම ගෙනත් දෙනවා කියලා කියන්නේ ගිහින් සතෙක් මරාගෙන වරින් කියලා කියනවා නොවේද? මෙහෙම හිතුණා. භික්ෂුන් බුදුරජාණන් වහන්සේට ඕක කිව්වා ස්වාමීනි අවුරුදු 7න් සෝවාන් වුණා නම් කොහොමද අර දුනු ඊතල ටික දුන්නේ? අන්නේ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ මහණෙනි චේතනාවක් නැත්තම් චේතනාව නැති තැන කර්මයක් සැකසෙන්නේ නැත. ඇයට තිබුණේ ස්වාමි පුරුෂයාට සත්තු මරන්ට දුනු ඊතල දෙනවා කියන එහෙම හැඟීමක් නෙමෙයි. ඇය කලේ ස්වාමි භක්තියෙන් බිරිඳක් විසින් කළ යුතු දේ. සාමාන්‍ය බිරින්දෑවරු වුණත් තමන්ගේ ස්වාමි පුරුෂයා වැඩට යන්න කලින් ස්වාමි පුරුෂයාගේ ඇඳුම් ටික ගානට අයන් කරලා පිළිවෙලක් කරලා ලැහැත්ති කරලා තියෙනවා. ස්වාමි පුරුෂයාට බත් එකක් සූදානම් කරලා දෙනවා. ස්වාමි පුරුෂයාගේ සපත්තු ටික මැදලා ලැහැත්ති කරලා තියෙනවා. ස්වාමි පුරුෂයාට පාරට යනකොට වැහි දවස්වල නම් හරියට අමතක වෙන හින්දා ස්වාමි පුරුෂයාට අතට දෙන්න කුඩයක් ලැහැත්ති කරන් ඉන්නවා. සාමාන්‍යයෙන් ගෞරවාන්විතව කටයුතු කරන වැදගත් බිරිඳක් එහෙම නෙමෙයිද? වැදගත් විදිහට ජීවත් වෙන ස්වාමි භක්තිය තියෙන බිරිඳක් අදටත් එහෙමනේ නේ. එතකොට එහෙම කටයුතු කරන බිරිඳක් සෙයින්ම මේ කුක්කුට මිත්තගේ බිරිඳත් ස්වාමි පුරුෂයා වැඩට යන්න ලැහැත් වෙනකොට බඩු ටික අතට දුන්නා විතරයි. වැඩ කරන්න යන ස්වාමි පුරුෂයාට බඩු ටික අතට දුන්නා මිසක් ඇයට සත්තු මරාපන් කියන චේතනාවක් තිබුණේ. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ලස්සන අර්ථය දේශනා කළේ. පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වෙනවා මේ ගාථාව. අපි සජ්ජායනා කරමු. පානිම් හිචේ වනෝනාස හරෙය්‍ය පානිනා විසං
නාබ්බනං විසමන් වේති නත්ති පාපං අකුබ්බතු ඉදින් වනයක් අතේ නැතිනම් විසක් අරගෙන ගියොත් යතින් වන නොමැතියත් තිබෙන කෙනෙකුගේ ඇඟට වස විස නොයන්නේමය. එලෙසින්ම චේතනා නැතිනම් ඔහු අතින් පව් නොවන්නේමය. චේතනාවක් නැතිනම් එතන පාපයක් සකස් වන්නේ නැත. චේතනා පහළ නොකරන කල්හි කර්මයක් සැකසෙන්නේ නැහැ. ගොඩාක් දිනකට මා හිතන්නේ මේක වටින අර්ථයක්. ඇතැම් අය නොඑක් සුළු සුළු කාරණා හින්දා තමන් චේතනා පහළ කරලා නොකරපු දේවල් හින්දා තැවි තැවි ඉන්න අය ඉන්නවා. මේ ගාථාව ජීවිත කාලෙම මතක තියාගන්න. අතේ විසක් නැත්නම් අතේ තුවාලයක් නැත්නම් වසක් විසක් අරගෙන ගියා කියලා ඒ විස ඇඟ ඇතුළට කාවදින්නේ. ඕන් ඔය වගේමයි චේතනාවක් නැති තැන පාප කර්මයක් සකස් වෙන්නේ නැහැ. හැබැයි චේතනා පහළ කොට යම් කෙනෙක් පාප කර්ම සිද්ධ කරනකොට ඒ පාප කර්මයේ තමන්ගේ කරකැවිලා එන හැටි හරිම බිහිසුණුයි පින්වතුනි. ඒ හින්දා මේ හිත කය වචනේ හසුරුවනකොට අපි ගොඩාක් සැලකිලිමත්ම වෙන්න ඕන එක. අපේ තියෙන අදහස් මොනවාද කියන එක. මොන අදහසකින්ද අපි මේක කරන්නේ කියන එක. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉද්දී එක වැද්දෙක් හිටියා කෝක කියලා. ඔය කෝක කියලා කියන්නේ බලු වැද්දෙක්. බලු වැද්දා කියන එකේ අදහස පින්වතුනේ පුහුණු කරපු බල්ලෝ හිටියා මේ කෝකට. මේ බල්ලෝ ටික අරගෙන තමයි දඩේමේ යන්නේ. දඩේමේ ගිහිල්ලා සතෙක්ව පෙන්නනවා බල්ලන්ට. ආන් අරලාගෙන වරෙව් කියනවා. එතකොට මේ බල්ලෝ ටික තමයි පන්නගෙන ගිහිල්ලා අර සතාව අල්ලන්නේ. අල්ලලා ඒ සතාගේ බොටුව කඩලා මරනවා මිසක් ඒ බල්ලෝ මස් කන්නේ. ඒ බල්ලන්ව එහෙම හීලය කරලා තිබුණා. ඕක තමයි කෝක බලු වැද්දා දඩයම් කරපු විදිහ. දවසක් ওই බලු වැද්දා තමුන්ගේ බල්ලෝ ටිකත් අරගෙන එක වනාන්තරයකට යනවා. උදේ පාන්දර දඩේම පිණිස යනකොට භික්ෂුවක් වනයේ ඉඳලා වැඩම කරනවා ගම්මානයට පිණ්ඩපාතේ. මේ මිනිස්සයා දවසේ පළවෙනියටම දැක්ක දර්ශනේ මිනිස් රූපයකට දැක්කනම් දැක්කේ මේ භික්ෂුව. දැකපු ගමන් මේ මිනිහාට හිතක් උපන්නා ශකේ. ශ්‍රමණීක් නොවේ දැක්කේ. ඉල්ලගෙන යන ශ්‍රමණීක් නොවේ දැක්කේ. මේ දඩේම නම් අද හරියන එකක් නෑ. මූසල දර්ශනයක් නේ. එහෙම හිතුණා. දැන් ඔහොම හිතපු කාලයක් තිබුණා ලංකාවෙත්. භික්ෂුවක්ව දකින්නකොට මහා මූසල දර්ශනයක් දැක්කා කියලා හිතලා ස්වාමීන් වහන්සේලාට උදේට වාහනේ මේ බස් එක නවත්තන්නේ නැතුව යන කාලයක් තිබුණා. දැන් නම් ඒවා විනාශ වෙලා. දකින්න දේවල් අතර දැකීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන අග්‍ර දර්ශනයක් භික්ෂුවක් දැකීම කියන්නේ. ඒක ගැන මේ ධර්මද්වීපයේ වන ලංකා භූමියේ මිනිස්සු මේ මිසදිටුව නිසා හිතාගෙන හිටියානේ භික්ෂුවක් දකින්න එකත් මූසලයි කියලා. සමහරු ගාව අදටත් ওই මතේ තියෙනවා. එතකොට මේ කෝක කියන බලු යද්දාට ඕක ගැන එහෙම හිතුණා. හිතිලා අර භික්ෂුවටත් රවාගෙන කෝකටත් ඉතින් යනවා කියලා ඔන්න කැලේ ඇතුළට ගියා. මේ මිනිහාට එදාම දඩයන් හරි ගියේ නෑ. කිසිම සතෙක් අහුුන්නේ නෑ. යම් පමණක් මහන්සි වෙලා මේ සත්තු අහුවෙන්නේ නැතුව ඉන්නකොට ඔන්න රුක්සෙවනේ වාඩි වෙලා ඉන්නවා මේ මිනිසයා. කිසිම දඩේමක් හරියන්නේ නෑ.
එහෙම ඉන්නකොට අර භික්ෂුන් වහන්සේ පිණ්ඩපාතිත් කරගෙන ආයේ වැඩම කරනවා. වැඩම කරද්දි මේ මනුස්සයාට කේන්තියක් ගියා. මේ වෙනකොට වෙනදාට නම් හොඳට දඩයන් හරි ගිහිල්ලා අද මේ මූසල දර්ශනය නිසා මේ ශ්‍රමණයාව දැක්ක නිසා දඩයන් ඔක්කොම අසාර්ථක වුණා. මේ ශ්‍රමණයාව තියන්න වටින්නේ කියලා ද්වේෂයක් උපන්නා. බල්ලෝ ටිකව මෙහෙවෙව්වා මේ ස්වාමීන් වහන්සේව හපන විදිහට. ස්වාමීන් වහන්සේ පෙන්නලා කිව්වා ආංගාර ශ්‍රමණයාව හපාපියව කිව්වා. මේ ස්වාමීන් වහන්සේට තේරුණා දැන් Tamanට අනතුරක් වෙන්නයි යන්නේ. මේ ස්වාමීන් වහන්සේ ඉක්මනට හැරිලා රැකවරණයක් හෙව්වා. සාමාන්‍යයෙන් නැග ගන්න පුළුවන් මට්ටමේ ගහක් තිබුණා. මේ ස්වාමීන් වහන්සේ පාත්‍රය පැත්තකින් තියලා ඉක්මන් කරලා මේ ගහට ගොඩ වුණා. ගහට ගොඩ වෙනකොට දැන් ඉතින් සිවුරක් පොරවගෙන ගහකට ගොඩ වෙනවා කියන්නේ අමාරු වැඩක් නේ. මේ ස්වාමීන් වහන්සේ ගහේ ඉහළට යන්න උත්සාහ කරනකොට දැන් මේ බලු වැද්දාත් ඇවිල්ලා ගහ මුලට පැමිණිලා මේ භික්ෂුවට බැහැපම් බීමට අද උඹව තියන්නේ නැහැ කියලා නොඑක් තර්ජන කරනවා. තර්ජන කර කර ගහ මුල හිටියේ මේ භික්ෂුවට එන්න හිතට බයයි. බල්ලෝ මිකන් රාක්ෂයෝ වගේ උඩට පයින්නවා. භික්ෂුව ටික නමුත් උඩට යන්න වෑයම් කළා. එතකොට පොරවගෙන හිටපු සිවුර කැඩුනා. සිවුර කැඩිලා මේ සිවුර වැටුණා අර යට හිටපු කෝක කියන බලු වැද්දාගේ ඇඟට. වැටිච්ච ගමන් මේ තිරිසන් සත්තුන්ට එකපාර තේරුම් ගන්න බැරුව ගියා මොකද්ද උනේ කියලා. උන් හිතුවේ උඩ හිටපු භික්ෂුව එකපාර ඇදගෙන බිම වැටුණා කියලා. බල්ලෝ ටික රකුසෝ වගේ කඩා පැන්නා එකපාර කෝක බලු වැද්දාගේ ඇඟට. පැනලා හපාගෙන ගියා. ඔහු එතනම මිය පරලෝ ගියා. සිවුර එහෙ මෙහෙ වෙලා තමන්ගේ ස්වාමියාගේ මූණ දකිනකොට තමයි බල්ලන්ට තේරුනේ තමන් මොකද්ද කළේ කියලා. බල්ලන්ටත් කර කියා ගන්න දෙයක් නැතුව ගියා. ඒ බල්ලෝ ඒ අත විසිරිලා පැනලා දිව්වා. ඒ ස්වාමීන් වහන්සේ එදා පණ බේරගෙන බුදුරජාණන් වහන්සේගේ ළඟට වැඩම කරනවා. ගිහින් කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙහෙම සිද්ධියක් සිද්ධ වුණානේ. ඇස් පනා පිටම පෙනීම කිසි වැරද්දක් කරපු නැති මට අනතුරු කරන්න ආපු ඔහු ඒ මොහොතේම ස්වාමීනි අනතුරටපත් වුණානේ. අන්න ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන ගාථාවක් වදාලා අපේ ජීවිතය ගැන අපිට ගොඩක් හොඳට තේරුම් ගන්න වටින. යෝ අපදුට්ඨස්ස නරස්ස දුස්සති සුද්ධස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං සුඛුමෝ රජෝ පටිවාතං වකිත්තෝ කිසිවෙකුට වරදක් නැති පිරිසිදු නිමල සිත් නැති යහපත් කෙනෙක් හට යමෙක් දේශයෙන් යුතු වී විපතක් කළොත් නොහු හට කැරකිලා එන්නේ තමා වෙත සියුම් දුහුවිල්ලක් දෙමූ විට කැරකෙනා සුළඟට එය ඔහු කරාමයි යලිත් කැරකී එන්නේ. යම් උතුම් ගුණධර්ම තියෙන ගුණවත් උතුමන්ට අහිංසකව ජීවත් වෙන උතුමන්ට යමෙක් දුෂ්ට සිතින් පාප කර්ම කරනවා නම් ඒක ඔහුගේ කරාම කරකැවිලා එනවා කියනවා. හරියට සියුම් දුහුවිල්ලක් උඩු හුළඟට දැම්මොත් එහෙම දුහුවිල්ලක් හුළඟට දැම්මොත් ඒ දුහුවිල්ල තමාගේ කරාම යලි කරකැවිලා එනවා වගේ. ඕකනේ දේවදත්තයටත් උනේ. තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ද්වේෂයෙන් යුතුව කටයුතු කළානේ.
මේ වෙනකොට පින්වතුනි එදා දේවදත්ත කියලා කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත සම්බුදුරජාණන් වහන්සේ ඇස් දෙකින් දකිමින් ඒ බුදුරජාණන් වහන්සේව සමීපව දකිමින් ඇසුරු කරන්න ලැබිච්ච කෙනා. අද ඒ දේවදත්ත නිරේ ඉපදිලා විඳවනවා. දේවදත්ත විඳවන නිරේ විස්තර අපේ බණ පොත්වල සඳහන් වෙනවා. දේවදත්තට චුට්ටක්වත් හෙල්ලෙන්න බෑ කියනවා. යම් ප්‍රමාණයේද නිරය දේවදත්තගේ සිරුරද ඒ ප්‍රමාණයමය. හිර වෙලා උල් පහරවල් වලින් පහරකෙකුන් කකා හෙල්ලෙන්නවත් බැරුව විඳවනවා. හෙල්ලෙන්නවත් බැරුව විඳවන්න හේතුව කියනවා අකම්පිත සිත් ඇති සම්බුදුරජාණන් වහන්සේට හිරිහැර පීඩා කිරීම. බලන්න හෙල්ලෙන්න බැරුව විඳවන්නේ. ඒ හින්දා මේ ජීවිතේ අපි ගත කරනකොට හරියට ওই සමාජ මාධ්‍ය ආදීන් ඔය වැරද්ද කරගන්නවා අපි දකිනවා. භික්ෂුන් වහන්සේලාට ගුණවත් සංඝයාට කතා කිරීමට සුදුසු වචන ශෛලියවත් නොදෙන. ඊටාම හීන ලාමක වචන වලින් ඒ භික්ෂුන්ට අපහාස කරනවා. නොඑක් පෝස්ට් හදනවා අපි දකිනවා. ඒ තමන්ගේ විපාකේ කොහොම හදාගනීද? පින්වතුනි අපිට මේ ධර්ම කාරණා අහන්න ලැබෙනකොට අපිට තියෙන වාසනාව තමයි අපිව හදා ගැනීම. නුවණක් තියෙනවා නම් තමන්ව හදාගන්න වෑයම් කරන්න ඕන. මොකද මේ හිත කය වචනේ හසුරුවන විදිහ කියන එක අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම මේ ජීවිත පැවැත්මට බලපානවාමයි. බුදුරජාන් වහන්සේ දේශනා කළේ කර්මය කියන සත්‍යයට කම්ම නිබන්ධනා සත්තා රතස්සානීව යායතෝ. කර්මය කියන එකට මේ සත්වයා බැඳිලා ඉන්නේ හරියට රතරෝදයක් කඩේනයකින් හිර වුණා වගේ කියලා. රතරෝදේ කඩේනේ හිර වෙලා තියෙන තාක් රෝදේ ගැලවෙන්නේ. ඒ වගේ මේ ජීවිතය කියන එකට තියෙන විශාල බලවේගයක් කර්මය හරියට රතරෝදෙට කඩේනේ වගේ. එනිසා ගොඩාක් හිතිය යුතු දෙයක්, කල්පනා කළ යුතු දෙයක්. තමන් කොයි විදිහටද චේතනා පහළ කරන්නේ, තමන් කොයි විදිහටද තමන්ගේ හිතුවිලි හසුරුවන්නේ කියන එක. කලබල වෙලා ගන්න සමහර තීරණ වලින් අපි ගුණවතුන්ට අපහාසයක් නින්දාවක් කරනවා නම්, හිරිහැරයක් කරනවා නම් ඒක උනත් ජීවිතේට ගොඩාක් බරපතලට හිටිනවා. ඔබ අසා ඇති මණිකාර කුළුපග තිස්ස කියන තෙරුන් වහන්සේගේ පුවත. ඔය මණිකාර කුළුපග තිස්ස තෙරුන් වහන්සේ කියලා කියන්නේ ඒ ස්වාමීන් වහන්සේගේ ඇත්ත නම තිස්ස. ඒ ස්වාමීන් වහන්සේට යෙදිච්ච නම තමයි මණිකාර කුළුපග තිස්ස කියන එක. මණිකාර කියලා කිව්වේ මණික්කාරයා. මණික්කාරයාගේ පවුලට ගොඩාක් කුළුපගු නිසා. ඒ මණික්කාරයාගේ පවුලට ගොඩාක් සමීපව කටයුතු කරපු නිසා ඒ ස්වාමීන් වහන්සේට නමකුත් ඒ කාලේ හැදුනා මණික්කාර කුළුපග තිස්ස. මණික්කාරයාගේ පවුලට සමීපව සිටිනා තිස්ස තෙරුන්. ඔය තිස්ස ස්වාමීන් වහන්සේ හැමදාම පිණ්ඩපාත දානේ අරගත්තේ ඒක දුප්පත් මණික්කාරයෙක්ගේ. මණික්කාරයෙක් කියලා කියන්නේ මණික් උපදාන කෙනෙක්. තමුන්ට මණික් නෑ. අනුන්ගේ මණික් උපදාලා දීලා සල්ලි හම්බ කරන කෙනෙක්. ගොඩාක් ධන සම්පත් තිබ්බේ නෑ. ඔහුගේ නිවසට වැඩම කරලා තමයි මේ ස්වාමීන් වහන්සේ හැමදාම දානේ වළඳන්නේ. දවසක් මේ මණිකාර කුළුපග තිස්සට මේ තිස්ස තෙරුන් වහන්සේට පිණ්ඩපාත දානේ වැඩම කරනකොට දවසක් මේ මණික්කාරයාට දඩමසක් හම්බ වුණා. ඒ දඩමස හම්බ වෙනකොට අර දානේ වෙලාවට පොඩ්ඩක් ලං වෙලා තිබුණේ. මෙයා ඉක්මන් කරලා දැන් ස්වාමීන් වහන්සේ වැඩම කරයි. වැඩම කරොත් එහෙම මේ පොඩ්ඩක් නවතින්න කියන්න ඕන දානේ පූජා කරන්න කලින් මේ දඩමස පොඩ්ඩක් ප්‍රණීතව හදලා ඒ උත්තමයන් වහන්සේට පූජා කරන්න ඕන කියලා ඔන්න බොහෝම පැහැදීමින් දැන් මොහු තමන්ගේ අතින්ම අර දඩමස බිරිඳට උදව්වක් පිණිස කපනවා. අනේ ඒ කපමින් ඉද්දි ඔන්න තෙරුන් වහන්සේ වැඩම කළා.
වැඩම කරාම මේ බිරිඳ තෙරුන් වහන්සේට ආසනයක් සූදානම් කරලා කිව්වා අනේ ස්වාමීනි අපිට මේ මාංශයක් හම්බ වෙලා ඒ මාංශේ සකස් කරන ගමන් වැඩි වෙලාවක් යන්නේ නැහැ ස්වාමීනි. ඒක සකස් කරපු ගමන් දාන ටික පූජා කරනවා. ඔබ වහන්සේ චුට්ටක් වැඩ ඉන්න කියලා. ඔන්න ගෙදර ඉස්සරහාම එලි මහනට වෙන්න ස්වාමීන් වහන්සේට ආසනයක් පනවලා දුන්නා. ඔතනම හිටියා ඒ ගෙදර හොරතරයට ඇති කරන කූඩුවකවත් දාලා නැති කොස්වාලිහිනියෙක්. ඌත් ඉතින් ඔතන කෑග ගහ එහෙට මෙහෙට ඉගිලි ඉගිලි හිටියා. දැන් මේ තෙරුන් වහන්සේ නිහඬව වාඩි වෙලා ඉන්න ඔය වෙලාවේ එනවා රජුගේ රාජපුරුෂයෙක්. ඒ රාජපුරුෂයාව විතරයි මේ මැණික්කාරයා අතේ ලේත් තියෙද්දි ඉක්මනට ඉස්සරහට ආවා. මස් කපන හිටියේ අතේ ලේ තිබුණා. ලේ තියෙද්දි ඉක්මනට ඉස්සරහට ආවා. ඇවිදින්න මේ රාජපුරුෂයාට ගෞරව දැක්වුවා. එතකොට කියනවා මේක රජුරුවන්ගේ මැණිකක්. ඉක්මනට උපදාලා වුණ. අපි හවස් ජාම වෙනකොට පැමිණෙනව අරගෙන යන්න. ඉක්මන් කරලා උපදාලා තියන්න මේක. මේක රජුගේ මැණික. මේකට කිසිම හානියක් වෙන්න බෑ හොඳයි. ඔහොම දුන්නා. මේක අර ලේ තැවරිච්ච අතින්ම මැණික්කාරය අරගත්තා. අරගන්නකොට මැණිකේ ලේ තැවරුණා. දැන් මේ මැණික්කාරයගේ අත් දෙකේම ලේ. මම කල්පනා කළා අත් දෙක හොදගෙන ඇවිල්ලා මැණික පරිස්සමට අරන් තියන්න ඕනයි කියලා. අර ලේ තැවරිච්ච මැණික් ගල එතනම පොඩි මේස කෑල්ලක් තිබුණා මේකේ තිබ්බා. මේකේ තියලා ගේ පිටිපස්සට ගියා අත් දෙක හොදන් ඉන්න. ඒ පමාවට අර කොස්වාලිහිනියා මැණික් ගල ගිල්ලා මස් කෑල්ලක් කියලා හිතලා. මේක ලේ පාටට තිබ්බනේ. කොස්වාලිහිනියා මේක ගිල්ලා. අර මිනිස්සයා අත් දෙක හොදගෙන එනකොට මැණික් ගල නැහැ. කලබල වුණා හොඳටම. අර ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීන් වහන්සේ මෙතෙන් කවුරු හරි ආවද? නෑ පින්වත කවුරුත් මාවේ නෑ කිව්වා. දැන් ඔන්න සැකේ උපන්නා. එහෙනම් කවුරුත් ආවේ නැත්තම් මේ මැණික් ගල අතුරුදහන් වුණේ කොහොමද? මේ භික්ෂුන් වහන්සේ තමයි එකත් එකටම ගන්න ඇත්තේ. බිරිඳත් එක්ක ගිහින් කිව්වා. එතකොට බිරිඳ කලබල වුණා. බිරිඳ කිව්වා මිනිස්සුયો ඔය ස්වාමීන් වහන්සේ දැන් කොච්චර කල්ද අපේ නිවසට එන්නේ? කවදාවත් නිකන් සැක හිතන දෙයක්වත් සිද්ධ වුණාද? අනේ උත්තමයාව හිතකින්වත් සැක කරන්න එපා කිව්වා. කිව්වාට මේ මිනිස්යාගේ හිතට සැකේ උපන්නා. ස්වාමීන් වහන්සේගේ ළඟට ගිහින් ඇවිල්ලා මේ මිනිස්සු ඇහුවා හොඳින්. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ මැණික බලන්ට හෝ ගත්තද? එතකොට මේ ස්වාමීන් වහන්සේ කිව්වා නෑ පින්වත මම නම් මැණික ගත්තේ නෑ. මැණික ඔබ වහන්සේ ගත්තේ නැත්තම් මැණිකට මොකද්ද උනේ? එහෙම කියනකොට මේ ස්වාමීන් වහන්සේ නිහඬයි. ඇයි මේ ස්වාමීන් වහන්සේට දැන් තේරෙනවා මේක කිව්වොත් එහෙම මේ මැණික අර කොස්වාලිහිනියා ගිල්ලේය කියන වචනේ කිව්වොත් මේ මැණික්කාරයා කරන්නේ කොස්වාලිහිනියාව අල්ලලා මරනවා. එතකොට තමන් වහන්සේගේ වචනෙන් ඒ සතා මැරෙනවා. මේ ස්වාමීන් වහන්සේ පිරිසුදු ජීවිතයට කැමති භික්ෂුව මේ ස්වාමීන් වහන්සේ ඒක ගැන හිතලා මොකුත් නොකිය නිහඬව හිටියා. මේ මිනිස්යාගේ සැර එන්න වැඩි වුණා. මිනිස්යාගේ සැර කොච්චර වැඩි වුණත් අර ස්වාමීන් වහන්සේ නිහඬයි. අන්තිමේ ලනු පොටක් අරගෙන ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේගේ හිස වටේට තදට ගැට ගැහුවා. ගැට ගහලා පොල්ලක් අස්සට දාලා මේක අඹරවන්න ගත්ත කිටි කිටියේ ඔලු කට්ට පුපුරන ගානට. කිටි කිටියේ කරකන ගමන් කියන ඔබ වහන්සේ දැන් මේ විදිහට හිටියොත් නම් මැරෙන්නයි වෙන්නේ. මට ගත්ත මැණික දෙන්න මැණික ගත්තේ කවුද කියලා කියන්න. එතකන් මගෙන් ගැලවිල්ලක් නැහැ කියලා දැන් මේක තද කරනකොට ඔලු කට්ට පිපුරුවා. ඔලු කට්ට පුපුරලා ඒ ස්වාමීන් වහන්සේගේ නාහෙන් ලේ කැටියක් එතන බිමට වැටුණා.
බිරිඳ මේ ඔක්කොම දිහා බලාගෙන විලාප තියදී අඬන්න පටන් ගත්තා. අනේ මිනිස්සු ඕක කරන්න එපා ඔය උත්තමයන් වහන්සේට කියලා. බිරිඳගේ හිතේ ප්‍රසාදේ චුට්ටක්වත් නැති වුණේ. මේ මිනිස්සයා දුෂ්ට හිතින් මේක කර කර ඉන්නකොට අර ලේ කැටිය වැටුණා විතරයි කොස්වාලිහිනියා ඔතෙන්ට පැමිණිය අර ලේ කැටිය කන්න. එතකොට මේ මිනිස්සයාට කේන්ති ගිහිලා ඉන්නේ. ගැහුවා මේ කුරුල්ලට පයින් එකක්. ඔබ ආවද මේ රින් ගන්න කියලා. ගහපු පාරට කොස්වාලිහිනියා එහෙම මැරුණා. එතකොට අර ස්වාමීන් වහන්සේ අහනවා කෙඳිරි ගගා පින්වත බලන්න. අර කොස්වාලිහිනියා මිය ගියාද කියලා බලන්න. ඒතර මේ මිනිස්සයා කේන්තියෙන් නමුත් ඒ කොස්වාලිහිනියා දිහා බැලුවා. බලලා කිව්වා එකම මැරිලා ඉන්නේ. ඔබ වහන්සේටත් ඊළඟට වෙන්නේ ওই ටික තමයි කිව්වා. එතකොට මේ තෙරුන් වහන්සේ කියනවා පින්වත ඔය කොස්වාලිහිනියා මස් කැබැල්ලක් කියලා හිතලා ඔබේ මැනික ගිල්ලා. ඒක මං ඇස් දෙකෙන් දැක්කා. ඔබ ඔය කොස්වාලිහිනියාගේ කුස පළලා බලන්න. ඔබ හොයන මැනික උගේ බඩේ ඇති. පින්වතුනි මේ පුවත කියවනකොට හරි සංවේගයක් උපන්න අර මිනිස්සයාට මේක තේරෙනකොට කොච්චර හිතට වේදනාවක් උපදින්නේ නැද්ද? මොකද ඒ වෙනකොට අර භික්ෂුවගේ ජීවිතේ බේරන්න බෑ. ඔලු කට්ට පුපුරලා. මේ මොලේ ඇතුළට රුධිර ගැලීම් සිද්ධ වෙලා. මේ මිනිස්සයා බඩ පළල බැලුවා බලද්දි මැනික තියෙනවා. වෙවුලුවා. වෙවුලලා සමාව ගත්තා. අනේ ස්වාමීනි සමාව දෙන්න කියලා. තී භික්ෂුව සමාවක් දුන්නා. ඒ ස්වාමීන් වහන්සේ කුටියට වැඩම කරලා ඒ කුටිය සැතපුණා එක දවසයි. උන්වහන්සේ පිරිනුවම් පෑවා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. අර මේ මැණික්කාරයා කාලයක් හිතින් වේදනාව විඳ විඳලා මැරිලා ගියා. ඔහු මැරිලා ගිහින් උපන්නේ නිරයේ. කොස්වාලිහිනියා මැරුණට පස්සේ ඒ කොස්වාලිහිනියා මේ මැණික්කාරයාගේම බිරිඳගේ කුසේ උපන්නා. දරුවෙක් විදිහට. මැණික්කාරයාගේ බිරිඳ අර වගේ මොහතකවත් හිත අපහදවා ගන්නේ නැතුව හිටපු නිසා චේතනාව කිලිටි කරගන්නේ නැතුව හිටපු නිසා ඇය මරණින් මත්තේ ගිහින් උපන්න සුගතියේ. බලන්න එක එක්කෙනාගේ ඉරණම් කතාව වෙනස් වෙන හැටි. අපි අද මෙතන එකට ජීවත් වෙනවා. මැරිලා අපි යන්නේ එක එක තැන්වල. යන තැන තමන් චේතනාත්මකව හදා ගන්නවා. යන තැන තමන් හදා ගන්නවා. ඒ හින්දා වින්ගතුනේ මේ බණපදයේ ඇසූ ශ්‍රවණය කරපු අපි අපේ ජීවිතේ පරලොව ගැන ගොඩක් හිතන්න ඕන. ඒ උදෙසා චේතනා පහල කරමින් යහපත් දෙයක්ම රැස් කර ගන්නට අපි උත්සාහවත් වෙන්න ඕන. මොකද මේ චේතනා පහල කරලා අපි කරන දෙයින් අපේ ජීවිතේට විශාල බලපෑමක් තියෙනවා කියන එක මේ බුදු බණ පදෙන් අපිට හොඳට තේරෙන නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මෙන්න මේ ලස්සන ගාථාව දේශනා කළා. ඔය මණිකාර කුළුපගතිස්ස තෙරුන් වහන්සේගේ සිදුවීම ආරම්භය. ගබ්බ මේකේ උපජ්ජන්ති නිරයං පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා. ලොවෙහි ඇතමෙක් මෙලෙසින් උපදින්නෝය මව්කුස පව් කරපු උදවිය වැටි දුක් විඳිති නිරයේ සුගතියෙහි උපදින්නෝ ලොවෙහි පින් කළ උදවියයි කෙලෙස් රහිතව සිටියහු පිරිනිවී යති සුවසේ. ඕන් ඔය විදිහට තමයි පින්වතුනේ මේ ජීවිතේ ඉරණම තීරණය වෙන්නේ. තම තමාගේ ක්‍රියාව මුල් කරගෙන. ඒ නිසා
තමන්ගේ ක්‍රියාව ගැන චේතනා පහළ කොට තමන් කරන ක්‍රියාව ගැන හොඳින් සැලකිලිමත් වෙලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මුණ ගැහිච්ච මේ ජීවිතේ අපි හැම දිනාට අපගේ ජීවිතවලට පිහිටක් පිළිසරණක් රැකවරණයක් හදාගන්න වාසනාව ලැබෙත්වා සාදු 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 රැස් කරගන්ට යෙදුනා වූ උදාරතර පුණ්‍ය ධර්මයේ සියලු දෙවියෝ පහන් සිත් ඇතිව අනුමෝදන් වෙත්වා සග්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලු දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් ලංකා භූමිය සුරකින සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝද පහන් සිතින් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය යසේ සුරින් වැඩෙත්වා දෙවියන්ගේ නිරන්තර රැකවරණ අපට සලසත්වා දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා සාදු 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 අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා දීර්ඝායුෂ සැලසේවා ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා සාදු 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 අද දවසේ ධර්ම දානමය පින සිද්ධ කරන පින්වත් ශිරන්ත සුබසිංහ මහත්මයාගේ නමිනුත් නිසංසලා බණ්ඩාර මහත්මියගේ නමිනුත් මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් සීල සුභද්‍රා සිල්මෑණියන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා නමින් මිය පරලෝ යන්ට යෙදුණු සෝමසිරි සුබසිංහ පියාණන්ට කුමාරිහාමි බණ්ඩාර අත්තම්මාට මද්දුම බණ්ඩාර අත්තාට මොරින් ගුණසේකර අත්තම්මාට අප්පුහාමි ගුණසේකර අත්තා ඇතුළු තමන්ගේ නමින් මිය පරලෝ ගොස් පින් බලාපොරොත්තුවෙන් සිටින සියලු ඥාති සමූහයා හට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයෙන් සැපයටම පත්වෙත්වා අපගේ ඥාතීන්ට දුක් සහිත වූ සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න රැස් කරගන්ට යෙදුණු මේ උදාරතර පුණ්‍ය ධර්මය මේ සතිය තුල ජන්මදිනයේ යෙදෙන පින්වත් රෝහණ බණ්ඩාර පියාණන්ටත් ශිරන්ත සුබසිංහ මහත්මයාට සහ චන්දන බණ්ඩාර සොහොයුරාට එක ලෙසම අනුමෝදන් වෙලා ඒ ජන්මදිනයන් යෙදෙන සියලු දෙනාට කායික මානසික නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසෙත්වා සැනසille සුවසේ ජීවිත ගත කරන්නට අවකාශ ලැබෙත්වා බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවකයෝ බවට පත් වෙලා මේ සම්බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඒ රෝහණ බණ්ඩාර පියාණන්ටත් ශිරන්ත සුබසිංහ මහත්මයාටත් චන්දන බණ්ඩාර මහත්මයාටත් මේ පින ඒකාන්ත වශයෙන්ම හේතු වාසනා වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා ජයන්ති බණ්ඩාර මෑණියන්ට කසුන්දිකා සහ ජයමිහිරි යන සොහොයුරියන්ට ඔනාලේ සහ ඩිනාලේ යන දියණිවරුන්ට ඒ වගේම රුසිරු පුතණුවන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා ගයනී ලියන පතිරණ මෑණියන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා අද ධර්ම දානය කරන පින්වත් ශිරන්ත සුබසිංහ මහත්මයාට නිසංසලා බණ්ඩාර මහත්මියට පවුලේ සියලු දෙනාට සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නීම ලබත්වා කායික පීඩා මානසික පීඩා සියල්ල දුරුව කායික මානසික සැපසැහැල්ලුව උදා වෙත්වා කරදර බාධා වලින් තොරව තම තමන්ගේ ජීවිතවල රැකී ආරක්ෂා ආදියත් දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සුවසේ සාර්ථකව සිද්ධ කරගන්නට සියලු අවකාශයෝ සැලසෙත්වා පින්වත් හැම දිනාට තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් සුවසේ පින් රැස් කරගෙන සුවසේ ධර්මයේ හැසිරෙන්න අවකාශ ලැබෙත්වා ධර්ම දානය සිදු කළා වූ පින්වත් ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත් ශ්‍රද්ධා රූප වාහිනියේ සහ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලවල සියලු දෙනාටත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළා වූ සුපින්වත්
ඔබ හැම දිනාට මේ ගෞතම බුද්ධ ශාසනය තුල තමන්ගේ ජීවිතය මනාව හැඩගස්වාගෙන ගෞතම සසුනේ පිහිට පිළිසරණ රැකවරණ ලබා ගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.